දරුවනි අපි කතා කරමින් ඉන්නේ පුරවැසි අධ්‍යාපන විෂය යටතේ 10 ශ්‍රේණියේ පළවෙනි පරිච්ඡේදයේ වන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන කොටස. මීට කලින් වීඩියෝව තුලදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සම්බන්ධ මෙන්න මේ කොටස් ටික ඔබ අධ්‍යයනය කරා. ආයසරයක් මතක් කරමු. අතීතයේ පැවති ප්‍රධාන පාලන ක්‍රම තුනයි රාජාණ්ඩු ක්‍රමය, රදලාණ්ඩු ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ආරම්භය ග්‍රීසියේ ඇතැන්ස් නුවර නැත්නම් ග්‍රීසියේ ඇතැන්ස් පෞර රාජ්‍ය තුල තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ප්‍රථමයෙන්ම දැක ගන්නට හම්බුනේ. එතනදී සියලු පුරවැසියෝ එක් ස්ථානයකට රැස් වෙලා රාජ්‍ය පාලන කටයුතු පිළිබඳ තීරණ ගැනීම සිද්ධ කරා. එතනදී අපි කිව්වට සියලු පුරවැසියෝ එක් ස්ථානයකට රැස් වෙනවා කියලා කිව්වට කාණ්ඩ තුනකට සම්බන්ධ වන්නට අවස්ථාව හම්බුනේ නැහැ. කවුද? නගරවැසි කාන්තාවන්, වහලුන් සහ විදේශිකයන් කියන කාණ්ඩ තුනට සම්බන්ධ වෙන්නට අවස්ථාව හම්බුනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූප ගැන කතා කරනකොට ස්වරූප දෙකක් තියෙනවා. මොනවද? ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වක්‍ර, එහෙමත් නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය ගැන දන්නවා. ග්‍රීසියේ ඇතැන්ස් පෞර රාජ්‍ය තුල තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය ගැන කතා කරන්නට තියෙන්නේ. එතනදී විශේෂ ගැටලු හතරකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ ගැටලු හතර තමයි රාජ්‍යයේ භූමිය විශාල වීම, රාජ්‍යයේ ජනගහනය අධික වීම, සියලු පුරවැසියන් එක් ස්ථානයකට රැස් කර ගැනීමේ ගැටලුව සහ සමාජ අවශ්‍යතා සංකීර්ණ වීම කියන කාරණා. මේ නිසා මොකද වෙන්නේ? මේ නිසා ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් වක්‍ර එහෙම නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ කරා යනවා. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් මහාචාර්ය ගානර්ගේ නිර්වචනය අපි කතා කරා. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් අපි එබ්‍රහම් ලින්කන් සහ සීලර්ගේ නිර්වචනය කතා කරා. අද අපි කතා කරන්නේ මෙන්න මේ කොටස ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ කියන කොටස. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංග ලක්ෂණවල අපි මුලින්ම කතා කරන්නේ සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකයන් තෝරාපත් කර ගැනීම. පළවෙනි කාරණය ජන ඡන්ද බලය, සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකයන් පත් කර ගැනීම. දැන් ශ්‍රී ලංකාව උදාහරණයට ගත්තාම අපි සර්වජන ඡන්ද බලය පාවිච්චි කරනවා නේද? එතකොට අපේ තියෙන වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක්. අපි පාර්ලිමේන්තුවට മന്ത്രിවරු පත් කරනවා නේද? පාර්ලිමේන්තුවට മന്ത്രിවරු පත් කරලා යවන්නේ අපගේ අදහස් ක්‍රියාත්මක කරන්න කියලා මෙන්න මේ සර්වජන ඡන්ද බලය මත පදනම් වෙලා. එතකොට සර්වජන ඡන්ද බලය අපිට ලැබුණේ කොයි කාලෙද? 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ තමයි සර්වජන ඡන්ද බලය අපිට හිමි වුණේ. මොකක්ද මේ සර්වජන ඡන්ද බලය? සර්වජන ඡන්ද බලය. දරුවනි ඔබට ඡන්ද බලය තියෙනවද? නැහැ නේද? එහෙනම් සර්වජන ඡන්ද බලය කියන්නේ මොකක්ද? මෙන්න මේ කාරණේ තියෙන්න ඕන. එකක් තමයි નિયમિત වයස් සීමාව ඉක්ම වූ. નિયમિત වයස් සීමාව ඉක්ම වූ. එහෙනම් નિયમિત වයස් සීමාව කීයද? ඔබට ඡන්ද බලය හිමි නැත්තේ නිසා වයස අවුරුදු 18 සම්පූර්ණ වීම. ඊළඟට සියලු පුරවැසියන්ට එතකොට පුරවැසි භාවය ලබා ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි රූපයන් සහතිකයේ තියෙන උපන්දාසයට කියලා. ඉපදුනේ ශ්‍රී ලංකාව තුළ. එහෙනම් ශ්‍රී ලංකාව තුළ පුරවැසි භාවය හම්බෙලා තියෙනවා. අනිත් එක තමයි විදේශ රටක ඉඳලා ලංකාවට ඇවිල්ලා පුරවැසි භාවය ලබාගත්තු අයට ඡන්දය ප්‍රකාශ කරන්නට අවස්ථාව තියෙනවා. එතකොට සියලු පුරවැසියන්ට කිසිදු ભેදයකින් තොරව ඊළඟ කාරණය කිසිදු ભેදයකින් තොරව
මොකක්ද කිසිදු ભેදයකින් තොරව කියලා කියන්නේ? එක්කෝ ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවය. නැත්නම් ආගම. ජාතිය. ආගම ආදායම. රැකියාව. මෙන්න මේ කිසිදු ભેදයකින් තොරව ඡන්ද බලය හම්බෙනවට කියලා කියනවා සර්වජන ඡන්ද බලය. ආයසරයි සර්වජන ඡන්ද බලය නිර්වචනය කරමු. નિયમિત වයස් සීමාව ඉක්ම වූ සියලු පුරවැසියන්ට කිසිදු ભેදයකින් තොරව ඡන්ද බලය හිමිවීමට තමයි කියන්නේ සර්වජන ඡන්ද බලය. දැන් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට ශ්‍රී ලංකාව තුල සර්වජන ඡන්ද බලය භාවිත කිරීමට ලැබෙන අවස්ථාවන්. ශ්‍රී ලංකාව තුල සර්වජන ඡන්ද බලය භාවිත කිරීමට ලැබෙන අවස්ථාවන්. දරුවනේ අවස්ථාවන් 4ක් තියෙනවා. මොනවද ඒ අවස්ථා 4? මැතිවරණ 4නේ කියන්නේ. ඉහළම මැතිවරණේ එහෙම නැත්නම් රටේ පළවෙනි පුරවැසියා කවුද? ජනාධිපති. ජනාධිපතිවරයා පත් කරගන්න පවත්වන මැතිවරණය. අපි ඒකට කියනවා මොකක් කියලාද? ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය. ඊළඟ එක පාර්ලිමේන්තුවට മന്ത്രിවරුන් තෝරාපත් කරගන්න මැතිවරණය. ඒකට කියනවා පාර්ලිමේන්තු මැතිවරණය කියලා. එහෙම නැත්නම් මේකට තවත් නමක් කියනවා මොකක් කියලාද? මහා මැතිවරණය. ඊළඟ එක පළාත් සභා මැතිවරණය. ඊළඟ එක දරුව පටලව ගන්නවා ග්‍රාමීය මට්ටමේ ඉන්නකොට අපිට හුරු ප්‍රාදේශීය සභාව. ඒ නිසා ප්‍රාදේශීය සභා මැතිවරණය කියලා කියනවා. ඇත්තටම දරුවනේ ප්‍රාදේශීය සභා මැතිවරණය කියලා නෙමේ මැතිවරණයට කියන්නේ පළාත් පාලන මැතිවරණය කියලා. පළාත් පාලන මැතිවරණය. මෙන්න මේ පළාත් පාලන මැතිවරණය යටතේ නියෝජිතයන් අවස්ථා නැත්නම් නියෝජිතයන් කොටස් 3ක් යටතේ පත් කරගන්නවා. එකක් තමයි මහනගර සභා සඳහා පත් කරගන්නවා. අනිත් එක නගර සභා සඳහා පත් කරගන්නවා. අනිත් එක තමයි ප්‍රාදේශීය සභා. අපි දන්න කොටස ප්‍රාදේශීය සභා. වැඩියෙන් කතා කරන කොටස. එහෙනම් අපි පළවෙනි කාරණේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ යටතේ සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකීන් තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් තමයි කතා කරේ. එතකොට සර්වජන ඡන්ද බලය කියලා කිව්වේ මොකක්ද? નિયમિત වයස් සීමාව ඉක්ම වූ සියලු පුරවැසියන්ට කිසිදු ભેදයකින් තොරව ඡන්ද බලය හිමිවීම කියන කාර්යය. ශ්‍රී ලංකාවේ අපිට සර්වජන ඡන්ද බලය භාවිත කරන්න ලැබෙන අවස්ථා 4ක් තියෙනවා. එකක් තමයි ජනාධිපතිවරණය, අනිත් එක පාර්ලිමේන්තු මැතිවරණය, අනිත් එක පළාත් සභා මැතිවරණය, අනිත් එක පළාත් පාලන මැතිවරණය. ඒ යටතේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා අයිති. අපි ඊළඟ කොටසට යන්න තමයි සූදානම. ඊළඟ කොටස තමයි තරඟකාරී පක්ෂ ක්‍රමය. තරඟකාරී පක්ෂ ක්‍රමය. පක්ෂ ප්‍රධාන විදිහට කොටස් 3කට බෙදෙනවා. පක්ෂ ප්‍රධාන විදිහට කොටස් 3කට බෙදෙනවා. එකක් තමයි බහුපක්ෂ. අනිත් එක තමයි ද්විපක්ෂ. අනිත් එක තමයි ඒකපක්ෂ. එතකොට පක්ෂයක් කියලා කියන්නේ යම්කිසි ප්‍රතිපත්තියක් යටතේ පාලන බලය ලබා ගැනීමට සංවිධානය වූ කණ්ඩායමක්. එයාලගේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තියට අනුව තමයි එයා පාලන බලයට ආවට පස්සෙත් ක්‍රියාත්මක වීම සිද්ධ කරන්නේ. එතකොට බහුපක්ෂ කියන එක තේරෙනවා පක්ෂ
ගොඩක් ඉන්නවා. එතකොට ඒකට කියනවා බහුපක්ෂ ක්‍රමය කියලා. ලෝකයේ බහුපක්ෂ ක්‍රමයේ ක්‍රියාත්මක වන ප්‍රධාන රටවල් දෙකක් ගැන මෙතනදී මම සඳහන් කරනවා. එකක් තමයි ශ්‍රී ලංකාව, අනිත් රට තමයි ඉන්දියාව. ඉන්දියාව ඔබ විශේෂයෙන් මතක තියාගන්නට ඕන. ද්විපක්ෂීය පක්ෂ දෙකක් ක්‍රියාත්මක වන රටවල් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සහ මහා බ්‍රිතාන්‍ය. එක පක්ෂයක් ක්‍රියාත්මක වන රටවල් තියෙනවා. චීනය විශේෂයෙන් සමාජවාදී දර්ශනය වැඩියෙන් ක්‍රියාත්මක වන රටවල් තමයි ඒකපක්ෂ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නේ. උතුරු කොරියාව සහ කියුබාව ඒකපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන රටවල් විදියට ගන්නට පුළුවන්. මේ යටතේ අපි විශේෂයෙන් කතා කරනවා තරඟකාරී පක්ෂ ක්‍රමයක යහපත් ලක්ෂණ. ඊළඟට අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තරඟකාරී පක්ෂ ක්‍රමය ගැනමයි. මෙන්න මේ තරඟකාරී පක්ෂ ක්‍රමයක යහපත් ලක්ෂණ. තරඟකාරී පක්ෂ ක්‍රමයක යහපත් ලක්ෂණ විදියට ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව උදාහරණයට ගත්තනම් අපිට පහසුවෙන් මේ කාරණා ටික මතක තියාගන්න පුළුවන්. එකක් තමයි ජනමතයේ නියෝජනය වීමට ඉඩකඩ පුළුල් වීම. එතකොට අපේ රටේ ඉන්න සිංහල අයගේ ජනමතය ඒකෙත් එක එක දිස්ත්‍රික්කවල ඉන්න ජනමතය නියෝජනය වෙන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් අය වෙනුවෙන් තමන්ගේ ජනමතය නියෝජනය කරන්නට අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒ වගේම දෙමළ අය වෙනුවෙන් තමන්ගේ ජනමතය නියෝජනය වෙන්නට අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒක තමයි ජනමතය නියෝජනය වීමට ඉඩකඩ පුළුල් වීම කියලා කියන්නේ. මෙතනදී විභාගෙදී ඔබෙන් අහයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පක්ෂ ක්‍රමය ස්වරූප දෙකක් දක්වන්න කියලා. එතකොට ස්වරූප දක්වන්න කියලා. එතකොට ඒක පක්ෂ ලියන්න එපා. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට වඩාත් යෝග්‍ය වෙන්නේ ද්විපක්ෂ සහ බහුපක්ෂ ක්‍රමය. වඩාත් යෝග්‍ය වෙන්නේ බහුපක්ෂ ක්‍රියාත්මක වීමක් තමයි යෝග්‍යම වෙන්නේ. එතකොට තමයි ජනමතයේ නියෝජනය වෙන්නට බොහෝ ඉඩකඩ ලැබෙන්නේ. අනිත් එක තමයි අත්නෝමතික පාලනයක් බිහිවීම වැළකීම. එතකොට ජනමතයේ නියෝජනය වෙන්නට අවස්ථාව දෙනවා කියන්නේ Tamanගේ පිරිස වෙනුවෙන් හඬන් නගන්නට දැන් ලංකාවේ නම් පාර්ලිමේන්තුව තුල හඬන් නගන්නට අවස්ථාව සැලසෙනවා. එතකොට අත්නෝමතික පාලනයක් බිහිවීම වැළකීලා යනවා. අනිත් කාරණය තමයි ආණ්ඩු පක්ෂයේ අහිතකර ප්‍රතිපත්ති විවේචනය තුළින් ඒවා නිවැරදි කර ගැනීමට අවස්ථාව ලැබීම. ආණ්ඩු පක්ෂයේ අහිතකර ප්‍රතිපත්ති තියෙනවා නම් අර ජනමතයේ නියෝජනය වෙනවා හැම අංශයකම. එතකොට එයාලට තර්ක විතර්ක පාර්ලිමේන්තුව තුල කරන්නට පුළුවන්. ඒ නිසා අහිතකර ප්‍රතිපත්ති විවේචනය කිරීමේ අවස්ථාව තියෙනවා. ඒවා විවේචනය කරලා නිවැරදි කරගන්නට අවස්ථාව තියෙනවා. අනිත් එක තමයි ජන සමාජයේ විවිධත්වයේ නිරූපණය වීමට අවස්ථාව සැලසීම. ඒක තමයි මම කලිනුත් කිව්වේ සෑම කොටසකම නියෝජිතයෝ පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන කාරණේ. බහුවිධතාවයේ තුල එක්සත් බව ගොඩ නැගීම. ඒ කියපු කාරණේම තමයි එතනත් අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ තමයි දෙවෙනි කාරණේ. එතකොට අපි කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ. පළවෙනි එක මොකක්ද? සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකීන් පත් කර ගැනීම. දෙවෙනි එක තරඟකාරී පක්ෂ ක්‍රමය. තුන්වෙනි එක ඡන්ද කොට්ටාස ක්‍රමය. තුන්වෙනි කොටස ඡන්ද කොට්ටාස ක්‍රමය. මේ යටතේ විශේෂයෙන් මෙන්න මේ කාරණා ටික කතා කරන්න ඕන. නියෝජිතයන් පත් කර ගැනීමට ලෝකයේ තුල ක්‍රියාත්මක වන නියෝජන ක්‍රම තියෙනවා. නියෝජන ක්‍රම ප්‍රධාන විදිහට දෙකක් තියෙනවා. නියෝජිතයන් පත් කරගන්න භාවිත කරන නියෝජන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සරල බහුතර නියෝජන ක්‍රමය. සරල බහුතර නියෝජන ක්‍රමය. අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය. සමානුපාතික නියෝජන ක්‍රමය.
ඊළඟ කොටස විදිහට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ශ්‍රී ලංකාවේ ඡන්ද කොට්ටාස බෙදාවෙන් කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියලා. එතකොට ලංකාවේ දැන් ක්‍රියාත්මක වෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනකොට 1833 කෝල්බ්රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ආව කියලා ඔබ ඉතිහාසයේ පාඩම්වලදී ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ 1910 ක්‍රූමැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1921 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණා කියලා ඔබ දන්නවා. එතකොට දැන් ක්‍රියාත්මක වෙන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඡන්ද කොට්ටාස බෙදාවෙන් කිරීම සිද්ධ කරනු ලබන්නේ මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කොමිෂන් සභාව. මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කොමිෂන් සභාව. විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්න වලදී අහන කොටසක් ඡන්ද කොට්ටාස බෙදාවෙන් කරන්නේ මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාව. නැත්නම් ඒකටම කියනවා මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කොමිෂන් සභාව. මෙතනදී සැලකිල්ලට ගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි භූමිය, අනිත් කොටස තමයි ජනගහනය. භූමිය සහ ජනගහනය කියන කොටස් දෙක මත පදනම් වෙලා තමයි මැතිවරණ කොට්ටාස නැත්නම් ඡන්ද කොට්ටාස බෙදාවෙන් කිරීම සිද්ධ කරන්නේ. එතනදී දරුවනේ මැතිවරණ ඡන්ද කොට්ටාස බෙදාවෙන් කිරීම යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කීයක් තියෙනවද? දැන් ලංකාවේ පොඩි වෙනසක් තියෙනවා. මැතිවරණ දිස්ත්‍රික්කයි පරිපාලන දිස්ත්‍රික්කයි සමාන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව උතුරු පළාත තුල පරිපාලන දිස්ත්‍රික්ක 5ක් තියෙනවා. එතකොට සමස්ත දිස්ත්‍රික්ක ගාන 25යි. හැබැයි මැතිවරණ දිස්ත්‍රික්ක බෙදනකොට උතුරු පළාතේ තියෙන දිස්ත්‍රික්ක 2යි. ඒ නිසා මැතිවරණ දිස්ත්‍රික්ක තියෙන්නේ 22යි. එහෙනම් විශේෂ කාරණයක් විදිහට මතක තියාගන්න මැතිවරණ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ තියෙන්නේ 22යි. පරිපාලන දිස්ත්‍රික්ක කීයක් තියනවද? පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තියෙනවා කියන කාරණය මතක තියාගන්න. ඔක තමයි අපි තුන්වෙනි කාරණය විදිහට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ යටතේ ඉගෙන ගන්න. ඊළඟට අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක හතරවෙනි ලක්ෂණය තමයි ඉගෙන ගන්න යන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණ. එහෙනම් ඊළඟ කොටස නිදහස් සහ සාධාරණ මැතිවරණ. නිදහස් සහ සාධාරණ මැතිවරණ. මෙන්න මේ නිදහස් සහ සාධාරණ මැතිවරණය යටතේ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ ටික තමයි අපි ඊළඟට ඉගෙන ගන්න. දරුවනේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් යටතේ පැවතිය යුතු ප්‍රධාන ලක්ෂණ ටික තමයි මේ දාලා තියෙන්නේ. පළවෙනි එක විදිහට දාලා තියෙනවා નિયમિત කාල සීමාව තුළ මැතිවරණ පැවැත්වීම. එතකොට පත් කරගන්න නියෝජිතයෝ තෝරපත් කරගන්න යම්කිසි කාල සීමාවකට. අවුරුදු 5කට නම් 5න් පස්සේ මොකද කරන්න ඕනේ? ඡන්දේ තියන්නට අවශ්‍යයි. විවිධ කාරණා නිසා ඒ දීර්ඝ කිරීම තරම් යෝග්‍ය කාරණයක් විදිහට දක්වන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ. ඒ නිසා નિયમિત කාල සීමාව තුළ මැතිවරණ පවත්වන්නට අවශ්‍යයි. ඊළඟ එක තමයි નિયમિત සුදුසුකම් සපුරා ඇති පුරවැසියන්ට ඡන්දදායකත්වය ඡන්ද අපේක්ෂකත්වය ලැබීම. ඡන්දදායකත්වය නම් වයස අවුරුදු 18 සම්පූර්ණ කරලා තියෙන අයට ඡන්දදායකත්වය ලැබෙන්න ඕන. ඒක ඇත්තටම ලංකාව තුළ ඉතා හොඳින් ලැබෙනවා. අර ග්‍රාම නිලධාරී ෆෝම් එකක් ෆිල් කරගෙන යනවානේ. ඊට පස්සේ අපිට ඡන්ද අපේක්ෂකත්වය නෙමෙයි ඡන්දදායකත්වය ලැබෙනවා. ඡන්ද අපේක්ෂකත්වය කියලා කියන්නේ ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන්නට ඕන. එතකොට ඒක ටිකක් පක්ෂ විදියට ගත්තාම ටිකක් අමාරුයි.
ඒකට හේතුව තමයි පක්ෂයේ බොහෝ පිරිසක් ඡන්දය සඳහා අයදුම්පත් දානවා. එතකොට ඡන්දය සඳහා ඉල්ලන්න කැමැත්තෙන් ඉන්නවා. ඡන්දය සඳහා ඉල්ලන්න කැමැත්තෙන් උන්නට එක පක්ෂයකට නම් කරන්න පුළුවන් පුද්ගලයෝ සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට ඒ සංඛ්‍යාව තීරණය කරන්නේ පක්ෂය. එතකොට ඉන්ටර්විව් එකක් එහෙම තියලා තමයි මේ පක්ෂයේ ඡන්ද අපේක්ෂකත්වයේ ලබා දීමට ඉදිරිපත් කරන්නේ. එතකොට ඡන්ද අපේක්ෂකත්වයේ ලබා දීමේදී මේ මූලික සුදුසුකම් සපුරලා තියෙනවා නම් ලේසියෙන්ම ඔහුට ඡන්දය ඉල්ලන්නට ඇයට ඡන්දය ඉල්ලන්නට අවස්ථාව තියෙනවා. අනිත් එක තමයි නිදහසේ මැතිවරණ කටයුතු වලට සහභාගී වීමට ඇති අයිතිය තහවුරු වී තිබීම. දැන් මම රැකියාවක් කරනවා නම් රැකියාව කරන ස්ථානයේදී ඒ රැකියාවට අදාළ දේවල් කරන්න ඕනේ. එතනදී ඡන්ද වැඩ කටයුතු කරන්නේ නැහැ. ඊට පස්සේ රැකියා ස්ථානයෙන් නිවසට ගියාට පස්සේ මගේ මතය නියෝජනය කරන්නට මට අවස්ථාව තියෙන්න ඕන. ඒ කියන්නේ මැතිවරණ කටයුතු වලට සම්බන්ධ වන්නටත් අවස්ථාව තියෙන්න ඕන. ඒකට බාධාවක් කරන්න බැහැ කියන අදහස තියෙන නිදහසේ මැතිවරණ කටයුතු වලට සහභාගී වීමට ඇති අයිතිය තහවුරු වී තිබීම. මැතිවරණ නීති රීති වලට අනුව මැතිවරණ පැවැත්වීම. විශේෂ කාරණයක්. ඒ කියන්නේ විනිවිදභාවයේ තියෙන්න ඕන කියලා කියන්නේ විනිවිදභාවය. ඒ කියන්නේ හොර ඡන්ද දැම්මා ඒ වගේ අදහසක් ජනතාව තුළට එන්න විදියකුත් නැහැ. ඒ සමාජය තුළ කතාව වෙන්න විදියකුත් නැහැ. අනිත් එක ඡන්දේ ඉල්ලපු අයට එහෙම දැනෙන්න විදියකුත් නැහැ. එහෙම තියෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක යහපත් ලක්ෂණයක් නෙමෙයි. එහෙම නැති මැතිවරණයක් තමයි පවත්වන්නට ඕනේ. විනිවිදභාවයකින් යුතු මැතිවරණයක් පවත්වන්නට ඕනේ. අනිත් එක සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණ පැවැත්වීම. ඡන්ද පොළ ආශ්‍රිතව අඩදබර වීම සෑහෙන ප්‍රමාණයක් සිද්ධ වෙනවා නම් අර විනිවිදභාවය කියන එකට ඊළඟට ගැටලුවක් එනවා. එතකොට තමන්ගේ මතේ නිවැරදි ලෙස නියෝජනය කරන්නට අවස්ථාව දෙන්නේ නැහැ. එතකොට මැර කණ්ඩායම් ගිහිල්ලා ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට අදාළ තමන්ගේ සාමකාමී මැතිවරණයක් නැත්නම් තමන්ගේ අදහස නෙමෙයි ප්‍රකාශ කරේ සමහර විට බලපෑම් කළා කියන අදහස දැනෙන්න පුළුවන්. එතකොට විනිවිදභාවය සම්බන්ධ ගැටලුවක් එන්න පුළුවන්. මෙන්න මේ කාරණා තමයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක තිබිය යුතු ගුණාංග විදිහට අපි දක්වන්නේ. ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම. එතකොට ආණ්ඩු පක්ෂය කියලා කියන්නේ වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවක් දිනා ගනිමින් රටේ පාලනය ගෙන යන්නට පත් වූ කණ්ඩායම. ඒ කණ්ඩායමට කියනවා ආණ්ඩු පක්ෂය කියලා. ඊළඟට වැඩියෙන්ම තියෙන මන්ත්‍රී සංඛ්‍යාවක් තියෙන පක්ෂයට තමයි පක්ෂයට තමයි විරුද්ධ පක්ෂය කියලා කියන්නේ. එතනදී අපි විශේෂයෙන් කතා කරන්නේ විරුද්ධ පක්ෂයකින් ඉටුවිය යුතු කාර්යභාරය සම්බන්ධයෙන්. විරුද්ධ පක්ෂයකින් ඉටුවිය යුතු කාර්යභාරය දරුවනේ විරුද්ධ පක්ෂයෙන් ඉටුවිය යුතු කාර්යභාරය විදිහට පළවෙනි විදිහට දානවා ආණ්ඩු පක්ෂය විසින් ඉටු කරනු ලබන යහපත් කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දීම. ආණ්ඩු පක්ෂය හොඳ දෙයක් නම් ඉටු කරන්නේ ඒකට මොකද කරන්න ඕනේ? විරුද්ධ පක්ෂයක් විදියට සහයෝගය දෙන්න ඕන. විරුද්ධ පක්ෂය වේවා අනිත් සියලු පක්ෂ දැන් ලංකාව ගත්තාම ලංකාව තුල ජීවත් වෙන්නේ. ලංකාව දිනු වෙනවා කියන්නේ සියලු ප්‍රතිලාභ මේ සියලු දෙනාටම තමයි හිමි වෙන්නේ. එතකොට ආණ්ඩු පක්ෂයේ කරන දේ ආණ්ඩු පක්ෂයේ සමාජිකයන්ට විතරක් නෙමේ ඡන්ද දායකයන්ට විතරක් නෙමේ කරන්නේ. සමස්ත ප්‍රජාවටම තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා විරුද්ධ පක්ෂයක් විදියට දැනගන්නට ඕන හොඳ දෙයක් නම් ආණ්ඩු පක්ෂය කරන්නේ ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඊළඟ එක ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරකම් ගැන සොයා බලා සංවර්ධනාත්මක විවේචනය තුළින් ආණ්ඩුව සුමගට යොමු කිරීම. දැන් හිතකර ප්‍රතිපත්තියක් උනත් ඒකේ අහිතකර පොඩි පොඩි දේවල් තියෙන්න පුළුවන්. වැඩියෙන් හිතකර දේවල් තිබිලා අඩු ප්‍රමාණයක් අහිතකර දේවල් තියෙන්න පුළුවන්. ඒකට අහිතකර දේවල් පිළිබඳව සංවර්ධනාත්මක විවේචනය කිරීම තුළින් අන්න මෙන්න මේ දේවල් ටික හදාගන්න එක එතකොට මේ රටට වඩාත් යෝග්‍යයි කියලා විරුද්ධ පක්ෂය කියනවා. එහෙම කියනකොට ආණ්ඩු පක්ෂයක් දැනගන්න ඕන මේ තර්ක කිරීම හරි ඒ නිසා අපි මේවා වෙනස් කරගන්න ඕන අපේ රටට මේවා තමයි යෝග්‍ය වෙන්නේ කියලා ඒ වෙනස්කම් තේරුම් අරගෙන මේ දෙගොල්ලෝ සහයෝගයෙන් රට දියුණු කරන්න මැදිහත් වීමක් සිද්ධ වෙන්න ඕන. අනිත් එක තමයි ආණ්ඩු පක්ෂයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට විරුද්ධත්වයක් දැක්වීම. දැන් ප්‍රජාතන්ත්‍රවාදී බව ආරක්ෂා නොවන යම් කාරණාවක් තියනවාද ඒකට සංවර්ධනාත්මකව නෙමේ දැඩි ලෙස විරෝධය
පානවා ඒක ක්‍රියාත්මක කරන්න එපා කියන தത്വයට ක්‍රියා නොකරන தത്വයට පත් කරනවා කියන කාරණේ තමයි කියන්නේ. අවසාන විදියට වඩා යහපත් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කිරීම. එතකොට පවතින ආණ්ඩුවට වඩා හොඳ ආණ්ඩුවක් ඇති කරන්න තමයි විරුද්ධ පක්ෂයේ ඊළඟ අරමුණ විදියට අපි දාන්නේ ඊළඟ කාර්යභාරයේ විදියට දාන්නේ වඩාත් යහපත් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කිරීම. තරුවනි ඊළඟට අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ ඔබට දැන් මතක් වෙන්න ඕන මොනවද කරේ සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකයන් පත් කර ගැනීම තරඟකාරී පක්ෂ ක්‍රමය ඡන්ද කොට්ටාස ක්‍රමය නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවැත්වීම කියන කාරණා අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඊළඟ කාරණේ විදියට අපි කතා කරන්නේ නිදහස සමානාත්මතාවය සහ අයිතිවාසිකම්. නිදහස සමානාත්මතාව හා අයිතිවාසිකම්. නිදහස සමානාත්මතාව සහ අයිතිවාසිකම්. එහෙනම් අපි මේ වචන තුනේ තේරුම හඳුනගමු. නිදහස සමානාත්මතාව සහ අයිතිවාසිකම් යටතේ නිදහස සම්බන්ධයෙන් අපි මුලින්ම බලමු. නිදහස සම්බන්ධයෙන් GDH Cole නිර්වචනයේ පාඩම් කරගත යුතුයි. GDH Cole කියනවා බාහිර බාධකයන්ගෙන් තොරව. බාහිර බාධාවන් තියෙන්න බෑ. බාහිර බාධකයන්ගෙන් තොරව පුද්ගලයාට පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇති නිදහසයි. ඒ කියන්නේ අපේ පෞද්ගලිකත්වයට අපිට හිමි පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒකට බාහිර බාධාවක් තියෙන්නට විදිහක් නැහැ. එන බාහිර බාධාවකින් තොරව අපේ පෞද්ගලිකත්වයේ ක්‍රියාත්මක වෙනවා නම් ඒකට කියනවා නිදහස කියලා. GDH Cole මේ නිදහස සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කරනවා. සමානාත්මතාවය නමේම තියෙනවා සමානාත්මතාවය. සමානාත්මතාවය කියලා කියන්නේ සෑම අයෙකුටම සමානව සලකන්න ඕන කියන අදහස. මෙන්න මේ කාරණය ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕන. කිසිදු වෙනස්කමකට භාජනය නොකොට අයිතිවාසිකම් හා නිදහස සමානව භුක්ති විඳීමට ඉඩ කළ සැලසීම. දැන් ඔබට මෙන්න මේ වචනේ හුරුයි. නිදහස. හරිනේ? නිදහස දැන් කතා කරා. තම පෞද්ගලිකත්වයට කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙන්නට අවස්ථාව සැලසීම තමයි නිදහස කියලා කියන්නේ. ඊට පස්සේ අයිතිවාසිකම් කියන එක දැනගන්න ඕන. මේ කොටස් දෙක කොහොමද භුක්ති විඳින්නේ? සමානව භුක්ති විඳිනවා නම් ඒකට සමානාත්මතාවය කියලා කියනවා. නිදහස කියන එකයි අයිතිවාසිකම් කියන එකයි සමානව භුක්ති විඳිනවා නම් ඒකට සමානාත්මතාවය කියලා කියනවා. එහෙනම් අයිතිවාසිකම් කියන්නේ මොකක්ද? අයිතිවාසිකම්. අයිතිවාසිකම් යනු මිනිසාට තම සමාජ ජීවිතය පරිපූර්ණ කර ගැනීම සඳහා සමාජයෙන් ලැබෙන හිමිකම් වේ. මේ අයිතිවාසිකම් ඉතා පුළුල් සංකල්පයක්. ඔබ ඉදිරියේදී ඉගෙන ගන්නවා 11 වසරේදී ඉගෙන ගන්නවා මේකට අදාළ ගැඹුරු සංකල්ප ටික. අයිතිවාසිකම් ප්‍රධාන විදියට කොටස් දෙකකට බෙදෙනවා. මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම්. මානව අයිතිවාසිකම් ආයේ කොටස් දෙකකට බෙදෙනවා. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අනිත් එක ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම්. මේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් සම්මත කරගන්නවා. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරගන්නවා. සම්මත කරගත්තු වර්ෂයේ විතරක් මම මෙතනදී සඳහන් කරන්නම් 1948 දෙසැම්බර් 10. මෙන්න මේ කාරණා තමයි එතකොට ඉගෙන ගන්නට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක නිදහස තියෙන්නත් ඕන සමානාත්මතාවය රැකෙන්නත් ඕන අයිතිවාසිකම් සුරක්ෂිත වීමත් සිද්ධ වෙන්න ඕන. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංග ලක්ෂණ ආයෙ මතක් කරමු. පාඩම ඉවරනකොට ඔබට මේ ලක්ෂණ ටික මතක් වෙලා තියෙන්න ඕන පාඩම් වෙලා තියෙන්න ඕන. සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකීන් පත් කර ගැනීම, තරඟකාරී පක්ෂ ක්‍රමය, ඡන්ද කොට්ටාස ක්‍රමය, නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම, ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවැත්වීම, නිදහස සමානාත්මතාව හා අයිතිවාසිකම්, අනිත් එක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම. ඊළඟ එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව
අනුකූලව කටයුතු කිරීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට අපේ දැන් දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි රටක මූලික නීතිය වෙන්නේ. රටක මූලික නීතිය වේ. ඒකෙන් අදහස් කරන්නේ මේක ලේඛනයක්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ලේඛනයේ දිහා බලලා තමයි රටේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. වරින් වර ආණ්ඩු වෙනස් වෙනවා, ජනාධිපතිවරු වෙනස් වෙනවා. ශ්‍රී ලංකාව උදාහරණයට අරගෙන මේ පැහැදිලි කරන්නේ. ඒ වුණත් රට පාලනය කරන්නේ එක ක්‍රමවේදයකට. ඒ පාලනය කරන යාලගේ ප්‍රතිපත්ති රාමුව වෙනස්. ඒ වුණාට ප්‍රතිපත්ති රාමුව වෙනස් වුණාට පාලනය කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ සතුයි. ලංකාවේ අධිකරණයේ පද්ධතිය ගත්තාම පළවෙනි එක ශ්‍රේෂ්ඨාධිකරණය, ඊළඟට තියෙන අභ්‍යාචනාධිකරණය, ඊළඟට පළාත්බද මහාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය. ඒවත් ඔබ ඉදිරියේදී ඉගෙන ගන්නවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය තියෙන්නේ. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමයි රටක් පාලනය කරන්නේ. එහෙම කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රට පාලනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන තමයි ඊළඟට කතා කරන්නේ. ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන පළවෙනි එක තමයි පාලනයේ ක්‍රමවත් බව, හා ස්ථාවර බව ඇතිවීම. මම අර කලින් සඳහන් කරපු විදිහට මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලේඛනයක් විදිහට තියෙනවා. එහෙම තියෙනකොට වරින් වර ආණ්ඩු පාලකයෝ බලයට පත් වුණාට, ජනාධිපතිවරු පත් වුණාට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම තමයි රට පාලනය කරන්නේ. ඒ නිසා පාලනයේ ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂා වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වීම. එතකොට අධිකරණයේ ස්වාධීන බව රැකෙනවා. මොකද ඒ ලේඛනයට අනුව තමයි අධිකරණය හැම වෙලාවෙම කටයුතු කරන්නේ. ඒ නිසා කාගේවත් බලපෑමක් නැතුව ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බලලම තමයි තීරණ ගැනීම සිද්ධ කරන්නේ. මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් වෙනම සඳහන් වෙනවා. ඒ නිසා ඒක ආරක්ෂා වීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමෙන්. නීතියේ රැකවරණය සැමටම ලැබීම කියන කාරණා ටික මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන විදියට දක්වන්න පුළුවන්. එහෙනම් දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ අංග ලක්ෂණ මතක් කරමු ආයේ. සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකීන් තෝරාපත් කර ගැනීම, තරඟකාරී පක්ෂ ක්‍රමය, ඡන්ද කොට්ටාස ක්‍රමය, නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම, ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම, නිදහස් සමානාත්මතාවය හා අයිතිවාසිකම් සුරකීම, ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රාජ්‍ය පාලන කටයුතු සිදු කිරීම. ඊළඟ කාරණේ විදිහට මම ගන්නේ මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය. මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ ඇති අයිතිය. මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ ඇති අයිතිය. මාධ්‍ය විසින් ඉටු කළ යුතු කාර්යභාරය යටතේ පළවෙනියටම දාන්නේ සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීම. අපි හැම නිගමනයක්ම කරන්නේ මෙන්න මේ තොරතුරු මත පදනම් වෙලා. ඒ නිසා ඉදිරිපත් කරන තොරතුරු මාධ්‍ය විසින් සත්‍ය හා නිවැරදි වෙන්න ඕන. මොකද අපි ඒ මත පදනම් වෙලා තමයි නිගමනය කරන්නේ, තීරණවලට එළඹෙන්නේ. නිවැරදි තොරතුරු ලබා දුන්නේ නැත්නම් අපි එළඹෙන නිගමන වැරදි. අපි හිතමුකෝ මොනවා හරි කැම જાතියක් කන්න එපා කියලා මාධ්‍යයට කන්න කියලා මාධ්‍ය තුල කියනවා. ඒකේ වුණාට ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. එතකොට අපි අර මාධ්‍ය කියන දේ අහලා කැම පරිභෝජනය කරාට පස්සේ කෑවට පස්සේ අපිට ගැටලු වෙන්න පුළුවන්. එතකොට මාධ්‍ය තුලින් හැම වෙලාවෙම සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා දීමක් සිද්ධ කරන්න ඕන. ජනතාවගේ දුක් ගැන වෙලි පාලක පක්ෂය අවධානයට යොමු කිරීම. අපි හිතමු එක්තරා ගමක් තියෙනවා, හරි ග්‍රාමීයයි. මේ අයට රෝගියෙක්ව අරගෙන යන්න ඕන රෝහලට යන්න ඕනේ ඒ දණ්ඩකින්. ඒ දණ්ඩකින් රැගෙන යාම පහසු කාරණයක් නෙමෙයි. ඊටාම අපහසුයි. වෙන රැගෙන යන්න ක්‍රමවේදයක්
නැහැ. එතකොට මේක පාලකයන්ට අවධානය විටින් විට විවිධ අංශවල දැනුවත් කරාට ඒ ගමට ඒ පාලමක් හදන්නේ නැහැ. අන්තිමට මාධ්‍යයට කිව්වට පස්සේ මාධ්‍ය ගිහිල්ලා ඒක පෙන්නනවා. පෙන්නුවට පස්සේ අදාළ අයගේ අවධානය ඉතා ඉක්මනට වෙනදට වඩා ඉතා ඉක්මනට යොමු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේ ඒවා අපි දැකලා තියෙනවා නිවුස් වලදී හැම channel එකකම මෙන්න මේ වගේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක කරනවා. ජනතාවගේ දුක් ගැනවිලි පාලක පක්ෂයේ අවධානයට යොමු කරනවා. ඊළඟ එක තමයි ජනතාවගේ දැනුම වර්ධනය කිරීම. එතකොට දැනුම වර්ධනය කිරීමට තියෙන ප්‍රධානතම මාධ්‍යයක් තමයි මාධ්‍ය කියලා කියන්නේ. එතකොට මාධ්‍ය තුලින් අපගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඔබගේ දැනුම වර්ධනය කරගන්න විශේෂ වැඩසටහන් රාශියක් ජාතික රූපවාහිනියේ ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් ඔබට අධ්‍යාපනික දැනුම විශාල ප්‍රමාණයක් වැඩි කරගන්න අවස්ථාවක් මාධ්‍ය තුලින් ලබා දීලා තියෙනවා. කාලීන තොරතුරු නිසි වේලාවට ලබා දීම. දැන් හිතමුකෝ හෙට මුහුද රළුයි. මුහුද යන්න එපා කියන අදහස තියෙන. දැන් හෙට මුහුදට ගියාට පස්සේ ඔක දැනගෙන වැඩක් තියනවද? ඊට කලින් ලැබෙන්න සලස්සන්න ඕන. ඒක තමයි ඔය කියන්නේ කාලීන තොරතුරු නිසි වේලාවට ලැබීම කියන කාරණය. දරුවනේ ඊළඟට අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය. 9 වෙනි කාරණය අධිකරණයේ ස්වාධීනත්වය. අධිකරණයේ ස්වාධීනත්වය 10 වෙනි කාරණයේ විදිහට අපි කතා කරන්නේ නීතිය ආධිපත්‍ය හා නීතිය ඉදිරියේ සමානාත්මතාවය. නීතියේ ආධිපත්‍ය හා නීතිය ඉදිරියේ සමානාත්මතාව. අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරනකොට ලැබෙනවා කියලා අපි කතා කරා. නීතිය ආධිපත්‍ය කියලා කියන්නේ මොකක්ද? සියල්ලටම ඉහළින් තමයි නීතිය තියෙන්නේ. ඒක සමානව ලැබෙන්න ඕන. ඒක නිසා තමයි නීතිය ඉදිරියේ සමානාත්මතාවය කියලා කියන්නේ. දරුවනේ අපි මේ කතා කරන්නේ පුරවැසි අධ්‍යාපන විෂය යටතේ පළවෙනි පරිච්ඡේදයේ 10 ශ්‍රේණියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ අද අපි කතා කරේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංග ලක්ෂණ. අංග ලක්ෂණ 10 ඉක්මනට මතක් කරමු. සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකයන් තෝරාපත් කර ගැනීම, තරගකාරී පක්ෂ ක්‍රමය, ඡන්ද කොට්ටාස ක්‍රමය, නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම, ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවැත්වීම, නිදහස් සමානාත්මතාවය හා අයිතිවාසිකම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම, මාධ්‍ය නිදහස හා තොරතුරු ලබා ගැනීමේ අයිතිය, අනිත් එක තමයි අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය හා නීතිය ඉදිරියේ සමානාත්මතාවය. සර්වජන ඡන්ද බලය කියලා කිව්වේ මොකක්ද? නියම කරන ලද වයස් සීමාව ඉක්ම වූ සියලු පුරවැසියන්ට කිසිදු ભેදයකින් තොරව ඡන්ද බලය හිමිවීමට කිව්වා සර්වජන ඡන්ද බලය කියලා. සර්වජන ඡන්ද බලය භාවිත කරන්නට ශ්‍රී ලංකාවේ අවස්ථා 4ක් අපිට හම්බ වෙනවා. එකක් තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු නැත්නම් මහ මැතිවරණය, අනිත් එක තමයි පළාත් සභා මැතිවරණය, අනිත් එක ප්‍රාදේශීය පළාත් පාලන මැතිවරණය. ඒක යටතේ ප්‍රාදේශීය සභා, මහනගර සභා, නගර සභා අයිති කියලා කතා කරා. තරඟකාරී පක්ෂ ක්‍රමයේ කොටස් 3යි. බහුපක්ෂ, ද්විපක්ෂ, ඒකපක්ෂ, බහුපක්ෂ ක්‍රියාත්මක වන රටවල් තමයි ශ්‍රී ලංකාව, ඉන්දියාව, ද්විපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයේ, මහා බ්‍රිතාන්‍ය, ඒකපක්ෂ චීනය, උතුරු කොරියාව සහ කියුබාව. ඡන්ද කොට්ටාස ක්‍රමය. ඡන්ද කොට්ටාස ක්‍රමය යටතේ නියෝජන ක්‍රම ලෝකයේ තුල භාවිත වෙන දෙකක් තියෙනවා. එකක් තමයි සරල බහුතර නියෝජන ක්‍රමය, අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය. ශ්‍රී ලංකාවේ ඡන්ද කොට්ටාස බෙදාවෙන් කිරීම සිද්ධ කරන ලබන්නේ මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කොමිෂන් සභාව විසින්. එතනදී සැලකිල්ලට ගන්න ප්‍රධාන කාරණා දෙකයි භූමිය සහ ජනගහනය. ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම. එතනදී විරුද්ධ පක්ෂය ඉටු යුතු කාර්යභාරය සම්බන්ධයෙන් අපි කතා කරා. නිදහස සම්බන්ධයෙන් GDH කෝල්ගේ නිර්වචනය කතා කරා. සමානාත්මතාවය සහ අයිතිවාසිකම් හඳුනාගත්තා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම යටතේ රටක මූලික නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කතා කරා. මාධ්‍ය නිදහස හා තොරතුරු ලබා ගැනීමේ අයිතිය කියන එක යටතේ මාධ්‍ය විසින් ඉටු කළ යුතු කාර්යභාරය කතා කරා. ඊළඟ කොටස් දෙක අධිකරණයේ ස්වාධීනත්වය, නීතිය ආධිපත්‍ය හා නීතිය ඉදිරියේ සමානාත්මතාවය. දරුවනේ අපි එහෙනම් පළවෙනි පරිච්ඡේදයට අදාළ අනෙත් කොටසෙන් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.